නොදිසි ස්වභාව දහම සහ විශ්ව ශක්තිය. පසුගිය වැඩසටහන ඔස්සේ මා ඔබ වෙත ඉදිරිපත් කරමින් සිටියේ කර්මය පිළිබඳවයි. කර්මය යනු කුමක්ද කියලා මම පසුගිය වැඩසටහනින් ඔබට විග්‍රහ කළා. ඒ වගේම ඒ හා බැඳුණු විවිධ කතා ප්‍රවෘත්තීන් කිහිපයක් මා ඔබ වෙත ගෙන ආවා. ඒ වගේම එහි එක් කතාවක් අතර මැද මට මෙම වැඩසටහන අවසන් කිරීමට සිදු වුණා. එහෙනම් අපි අද එම කතාවේ ඉතුරු කොටසට නැවතත් සවන් දෙමු. ඒ වගේම මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කළ යුතුයි. මෙවැනි කතා ප්‍රවෘත්තීන් කිහිපයක් සහ සිත යනු කුමක්ද කියා ඔබට විග්‍රහ කිරීමට මාද බලාපොරොත්තු. ගතවන කල් වේලාව අනුව මා ඔබට මෙම කතා ප්‍රවෘත්තීන් සමගම සිත යනු කුමක්ද කියා අද වැඩසටහන ඔස්සේ පැහැදිලි කර දීමට බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් නැවත පෙර කතාවේ ඉතුරු කොටස වෙත යොමු වෙමු. මම පසුගිය වැඩසටහන ඔස්සේ ඔබට යම් කතාවක් ඉදිරිපත් කළා. එක් කතාවක් එක මිනිස්සු ගුණෙක් රේස් වලට අරගෙන ඒ රේස් එක පරාද වුණාට පස්සේ ගුණාව වත්ති ගහක දෙල්ල හිර වෙන්න කමින් බන්නේ. ඊට පස්සේ ඒ සතාගේ කට ඇරලා දිව කපලා ගෙදර ගහලා බෙදගෙන කනවා. ඒ වගේම සතා මරනට පස්සේ ඒ සතාව මරලා මස් කරලා ඒ මිනිස්සු කනවා. මේ විදිහට බොහොම කාලයක් ගත වුණා. අර මිනිස්සු බොහොම වයසට ගියා. ඒ මිනිස්සුන්ට බොහොම අසනීප වෙලා බලියාගයක් කරවා ගන්නට කතා බහ කරගන්න එන්න කියලා මා කිව්ව බලි ඇදුරට පණිවිඩයක් යවලා තිබුණා. ඔහු එම රෝගියා බලන්න ගියා. නමුත් ගිහින් බලන විට ඒ මිනිස්යාගේ දිවෙන් සම්පූර්ණයෙන්ම ඔහුගේ දිව වැහෙන ලෙස පිළිකාවක් වර්ධනය වී තිබුණා. කට වහගන්න තියා කන්න බොන්නවත් මේ මිනිස්යාට නොහැකියි. ඊට පස්සේ එම බලි ඇදුර ප්‍රකාශ කළේ මේ අය බලි තොවිල් ශාන්ති කර්ම කළා පළක් වෙන්නේ නැහැ. ඒ වගේම මෙලොවදී කරපු පව් පළදීම සිදු වෙලා තියෙනවා. අත ගස්වල අට පිරි කරක්ව හාමුදුරුවමකට පූජා කරන්න කියලා ඒ මිනිස්සයා යෝජනා කළා. බලි ඇදුර එම නිවසින් පිටත් වෙනවා. ඊට පස්සේ ටික දවසක් ගිහලා බොහොම දුක් විඳ අර මිනිස්සයා මිය ගියා කියලා ආරංචියක් බලි ඇදුරට අහන්නට ලැබෙනවා. මෙම කතා ප්‍රවෘත්තිය ගැන මා අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත. මෙලොවදී කරන පාප කර්ම සමහර ඒවා මගේ අදහස නම් අමානුෂික ලෙස කරන ලද අපරාධ සහ පාප වෙනත් පෞකාරකම් මෙලොවදීම පළ දෙන බවයි. එය මෙම කතාව තුළින් ඔබට මනවින් තේරුම් ගත හැකි කියා මා විශ්වාස කරනවා. මෙලොව පළ දෙන කර්ම ගැන තේරුම් ගැනීමට තව කතාවක් මෙසේ මම ඔබ වෙත ගෙනෙනවා. මෙය දුර බැහැර ගමක විසූ එක්තරා කාන්තාවකගේ සිද්ධිය. දුගීකම ජය ගැනීම සඳහා ලොකු උත්සාහයක යෙදුණු ඈ බලවත්සේ අනුන්ට ඊර්ෂ්‍යා කරනවා. පිරිමි දරුවන් 4 දෙනෙකුගේ මව ලෙසටත් ඒ වගේම ඇයගේම ගති හුරුකම් ගතිගුණ දරේකුත් ඇයට ඉන්නවා. උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි වූ පුත්තු 4 දෙනා කෙසේ හෝ රැකියාව ලබා ගන්න විවාහ වෙනවා. එහෙත් තරුණ වයසේ සිටි එකම දියණියට මොනම ක්‍රමයකින්වත් මංගල්‍යයක් කර ගැනීමට හැකි වෙන්නේ නැහැ. වර්ෂ ගණනාවක් තිස්සේ කරන ලද බලවත් උත්සාහයෙන්ද අසාර්ථක වූ පසු එම කාන්තාව දුව දීග දීමේ බලාපොරොත්තුව අත්හැර ගන්නවා. මේ මහලු කාන්තාව බලවත් උපාසිකාවකි. ඇය සහභාගී නොවන උත්සවයක් අහල පහල පන්සල් වල සිදු නොවේ. පින්දහම් කිරීමට දුර පළාත්වල ප්‍රසිද්ධ පූජනීය ස්ථානවලට ඇය යන්නේ තනියම නෙවෙයි. ගමේ අහල පහල මහලු කාන්තාවන් කිහිප දෙනෙකුට සමගයි. ඒ වන්දනා ගමන ඉතා රසබර කතන්දර. ඒ කාලේ ඇගේ පුතෙක් බස් රියදුරුකු ලෙස සේවාව කරනවා. ඔහු සේවය කළේ පොළොන්නරුව ප්‍රදේශයේ බස් රථයක. අප කලින් කී උපාසිකා මාතාව පොළොන්නරුවට යාමට පිරිස සූදානම් කරගන්නවා. බස් ගාස්තුව ඇය කල් ඇතුළත එකතු කරගන්නවා. එහෙත් ඇය වෙනුවෙන්ම අනුන් වෙනුවෙන්ම
ඇය ටිකට් ගන්නේ නැහැ. මේ කතාව මා කිව්වේ ඇගේ දැහැමි භවයේ තරම ඔබ දැනගත යුතු නිසායි. මේ උපාසිකාවට අපූර්ව විනෝදාංශයක් තිබෙනවා. තරුණියක විවාහ වීමට සූදානම් වන බවක් ආරංචි වුවහොත් ඇය වහා ක්‍රියාත්මක වෙනවා. දෙපාර්ශවයටම කේලම් කියා හෝ ඇතැම් විට මුදල් වියදම් කර ගුප්ත බලවේග ඔස්සේ අනුන්ගේ මංගල්‍ය කඩාකප්පල් කිරීමට ඇය ඊටම සූක්ෂම ලෙස කටයුතු කරනවා. මේවා කිරීමට ඇයට ඉතා හොඳ හැකියාවක් තිබෙනවා. තමාගේ දියණියට විවාහයක් හරියන්නේ නැති නිසා සිත් වේදනාවට පත් පෙරකි උපාසිකාව නොයෙකුත් ශාස්ත්‍රකරුවන් වෙතට ගොස් එබඳු කිහිප පොළකින්ම කියවී ඇත්තේ ඔබ අනුන්ගේ මංගල්‍ය කඩා තුන් කළ නිසා එම ශාපය වැඩි සිය දියණියට විවාහයක් කර ගැනීමට නොහැකි වී ඇත. එම ශාපයෙන් අත් මිදීම සඳහා බොහෝ පින්කම් කළ යුතු බව එබඳු සමහර තැන්වලින් ඇයට උපදෙස් දුන්නා. තරුණ වයසේ දියණිවරුන් ඇති දෙමාපියන්ට ඇය විසින් දෙන ලද දුක් ගින්දර ඇයටම පත්තු වී ඇති ආකාරය එම කතා ප්‍රවෘත්තිය ඔස්සේ ඔබට තේරුම් ගත හැකි කියා මා විශ්වාස කරමි. මේ ජීවිතය තුළදීම කර්මය පළ දෙන බවට ඔබට තවදුරටත් සාක්ෂි සාධක සහිතව ඔප්පු කරමින් ඔබගේ දැනගැනීම පිණිස මා තවත් එක් රසබර කතාවක් ඔබ වෙත ගෙනෙනවා. එවකට ඔහු විවාහ නොවූ තරුණයෙකි. මේ පුද්ගලයාගේ පුදුම සිතක් තිබුණේ. එනම් දකින්න තරුණ කෙල්ලන්ගේ හැඩරුව අංගපසක ගමන් ලතාව යන ආදී විවේචනය කිරීමයි. පාරේ යන තරුණයෙකුට උවද ඔහු ඇද කරයි. එයාගේ කටහඬ බල්ලු බුරනවා වගේ අහන්න අප්පිරියයි. අර කෙල්ල පාරේ යන්නේ 20කට ගහන්න විතර වගේ. ඒකගේ ඇඟේ පාන් කෑල්ලක් කන්න මස් කරන්දක් නෑ. අරයාගේ ගමන නම් නිරුම් කොලේ උඩ තාරාව යනවා. එවැනි ප්‍රකාශ සිදු කරමින් ඔහු තරුණයන්ට ඇද කරමින් විවේචනය කරමින් කිව් දේවලින් සමහරක් පමණයි. ඔබ වෙත කීමට නොහැකි දේවල් බොහෝමයක් ඔහු විසින් එම කාන්තාවන් උදෙසා විවිධ අවස්ථාවල ප්‍රකාශ කර තිබෙනවා. පසු කාලෙකදී ඔහු විවාහයක් කරගන්න යෝජනාවකින් නොවේ. ඒ ඔහුගේම තෝරා ගැනීම. පුදුමය නම් ඔහු විසින් තෝරා ගන්නා ලද තරුණියදී ඔහු යම් තරුණයකට ඇද කළාද ඔහු තෝරාගත් මනමාලියද ඒ ඇදකුද වලින්ම පිරුණු තරුණයක් වීමයි. ඇයට තිබුණේ ගහ ගන්නට යන ගමනක පිරිමි හඬකට හුරු කටහඬදී එපමණක් නොවේ. ඇය ඉතා කෙසඟ තරුණියකි. ඔහුගේ විවේචනීය වූ සියලු දේවල් ඔහු ලබා ගත්තේ එසේ. අප යම් දෙයක් කරනවා යන්නේ තේරුම් අප විසින් විශ්ව ශක්තියට ඉල්ලුම් පත්‍රයක් දෙන්නේ. අප ඉල්ලූ දේ අපට ලැබේ. පෙර ආත්මවලදී අප ඉල්ලූ පිළිවෙලට මේ ජීවිතයේදී අපට ලැබී තිබෙනවා. ජීවිතයේ අවසාන වනතුරු අපට ලබන්නටත් තිබෙනවා. සුභ හෝ වේවා අසුභ හෝ වේවා කර්මය අප විසින් ගෙන ලද අපේ උරුමයකි. එය වෙන කෙනෙකුට කිසිදාක මොනම විදිහකින්වත් පැවරීම නැහැ. පෙර කර්ම සහ මෙලව කර්ම ගැන ඒත් දැක් වූ විස්තර වලින් සහ මා ඔබ වෙත ගෙන කතන්දර වලින් ඔබට යම් සත්‍යතාවක් වටහා ගැනීමට හැකි වෙතයි මා විශ්වාස කරනවා. සියල්ල සිදුවන්නේ කර්මයෙන් නොවේ. නමුත් කර්මයේ සත්වයාගේ උරුමයක්. තිරිසන් ආත්මවල ඉපිද දුක් විඳින සත්වයන් ඔබ අනන්තවත් දැක ඇත. බරපැට වූ කරත්ත අදින ගවයින් විඳින දුක ඔබ දැක ඇත. වැඩියෙන්ම පව් කරලා ඉපදුණු හරකට තමයි භූමි තෙල් කරත්තේ අදින්න ලැබෙන්නේ කියලා අපට විවිධ ගම්මුන් කියන කතා ආශ්‍රයෙන් අහන්නට ලැබෙනවා. එසේ කියන්නේ ඇයිදයි කියලා මම ඔබට විස්තර කරන්න. භූමි තෙල් කරත්තේ නවත්තන්න තවත් කඩයක් ඉදිරිපිට කිනි යවුවේ. කන්දක් නගින විට භූමි තෙල් ටැංකියේ බර විශේෂ නොමැතිනම් ටැංකිය තුල තියෙන භූමි තෙල් පසුපසට යනවා. පල්ලමට යන විට භූමි තෙල් සියල්ලම ටැංකියේ ඉදිරියට ගමන් කරනවා. එවිට කන්ද නගින විටදී පිටිපසටත් කන්ද බහින විටදී ඉදිරිපසටත් වශයෙන් එම සතාට බර දරාගෙනමින් එම ගමන ඉතා අසීරු ලෙස යෑමට සිද්ධ වෙනවා. මනුෂ්‍යයාටත් තිරිසන් සත්වයාටත් චිත්ත නියාමය සහ කර්ම නියාමය යන දෙකම බලපාන හැටි
මෙම කතා ප්‍රවෘත්ති ඔස්සේ ඔබට මනවින් අවබෝධ වන්න ඇතැයි කියා මා විශ්වාස කරනවා. සතුන්ට බලපාන්නේ බොහෝ විට කර්මය පමණයි. මනුෂ්‍යයින්ට කර්මය, චිත්තය යන දෙකම බලපානවා. උපත ලැබුවේ පෙර කළ කර්මය නිසායි. ඉපදුනේ තිරිසනුක වෙලා නම් ඒ සතාට ලැබූ ජීවිතය කෙසේවත් වෙනස් කර ගැනීමට නොහැකි. විඳිය යුතු සියලුම දුක් විඳිය යුතුයි. තිරිසන් ආත්මීය ආයුෂ ඉවර වී මරණයට පත් වූ පසු ඊළඟ භවයේද තීරණය ලබන්නේ බොහෝ විට කර්මය අනුවයි. බලවත් පාප කර්මයකට විපාක වශයෙන් බලු ආත්මයක ඉපද අවුරුදු 15ක් ජීවත් වීමටත්, ඉන්පසු බලලෙකු වී අවුරුදු 5ක් සිටීමටත්, ඉන්පසු කුරුල්ලෙකු වීමටත් විපාක ලැබුවා යයි සිතන්නේ. තිරිසන් සතෙකුට සිතා මතා යමක් කර ගැනීමට නොහැකි නිසා Taman ගිනා පිළිවෙලටම උප්පත්තිය ලැබීම සිද්ධ වෙනවා. එහෙත් මිනිසාට මෙසේ වන්නේ නැත. ඊළඟ උපත තීරණය වන්නේ මිය යන විට ඇතිවෙන හොඳ හෝ නරක සිතුවිල්ල නිසා. ඒට චුතිසිත කියා බලවත් දුක් සහිත ජීවිතයක් ගත කරන මිනිසෙකුට උවද කුසල් මාර්ගයට සිත පුහුණු කර ගැනීමෙන් ඊළඟ භවය යහපත් කරගත හැකිය. එපමණක් නොවේ මේ ජීවිතයේ බොහෝ වාසනාවන්ත දේ සිදු කරගත හැකියි. මා මෙතෙන් සිට ඔබට චිත්ත නියාම ගැන කරුණු ඉදිරිපත් කරන්න. අපි දැන් බලමු සිත යනු කුමක්ද කියලා. භෞතික ලෝකය ගැන, විඥානය ගැන අපි සාකච්ඡා කළා තියෙනවා. මේ වන විට ඔබට සිත ගැන යම් තරමක හෝ අවබෝධයක් තිබිය යුතුයි. ඉතා කෙටියෙන් කිව්වොත් සිත යනු ශක්තියකි. සිත යනු ඉන්ද්‍රියක් නොවේ. පාසලේ කුඩා පන්තිවලදී ශරීරය තුළ ඇති ඉන්ද්‍රියන් ගැන ළමයා ඉගෙන ගන්න. නමුත් සිත ගැන පාසලේ උගන්වන්නේ නැත. උගත් නූගත් කවුරුත් දන්නා එක් ඇත්තක් තිබෙනවා. එනම් තමාට සිතක් ඇති බවයි. මගේ සිත තිබෙන්නේ මෙන්න මෙතන කියා කාටවත් පෙන්වීමට බෑ. එසේ පෙන්වීමට නොහැකිව ඇත්තේ සිත ඉන්ද්‍රියක් නොවන නිසා. සිත යනු ශක්තියකි. සිතක් තිබෙන බව අපට දැනෙන්නේ කොහොමද? සිතක් තිබෙන බව අපට දැනෙන්නේ අප කවුරුත් හැම තිස්සෙම සිතන නිසා. ඔබට එක මොහොතක්වත් කිසි දෙයක් නොසිතා ඉන්නට පුළුවන්ද? කොහොමද බෑ. එසේ වන්නේ සිත ගලා යන ශක්තියක් නිසායි. සිත ගැන තව ටිකක් පැහැදිලි කර ගැනීම උදාහරණයක්. කුඩා බැටරි කෑල්ලක් ගැන සිතා බලන්න. බැටරි කෑල්ල අතින් අල්ලන්නට පුළුවන්. ඒ අපේ ඇසට පෙනෙන්නේ. නමුත් ඒ තුළ ඇති විදුලි බලය අපට පෙනෙන්නේ නැත. බැටරි කෑල්ල විදුලි පන්දමකට දැමුව විට ආලෝකය ලබා ගත හැකියි. කැල්කියුලේටරයට දැමුව විට පහසුවෙන් ගණන් සදාගත හැකියි. රේඩියෝවට සම්බන්ධ කළ විට ගුවන් විදුලි ප්‍රචාරයන්ට සවන් දීමට පුළුවන්. සිතත් මේ වගේ යම් දෙයකට සිත යොමු කළොත් එය අපට දකින්නට පුළුවන්. කිසිදු ක්‍රියාවකට යොමු නොවී තියෙද්දී සිත දකින්නට නොහැක. යමකට යොමු විට පෙනෙන්නේද සිත නොවේ. ඒ යොමු ක්‍රියාවයි. සෑම දෙයකටම මුලවන්නේ සිතමයි. මෙය ඔබ ඉතා හොඳින් දන්නා දෙයකි. එසේනම් සිත අපට අවශ්‍ය දෙයට යොමු කිරීමට අපට හැකිය. ඔබ එයත් දන්නවා ඇත. එසේනම් ඔබට අවශ්‍ය දේවල් පමණක් තෝරා බේරාගෙන සිත පෙරටු කරගන්නා පුද්ගලයෙක්. එසේනම් ඔබ ජයග්‍රාහී පුද්ගලයෙක් විය යුතුයි. රටේ පාලකයා වීම ගැන සිත යොමු කළ පුද්ගලයා කලක් ගත වීමෙන් පසු පාලකයා බවට පත් විය ඇත. ධනවත් වීම ගැන සිත යොමු කළ පුද්ගලයා මහා ධනවතෙකු විය ඇත. උගත්කමට, ඥාණයට සිත යොමු කර උගතෙකු වීම ගැන සිත යොමු කළ පුද්ගලයා උගතෙකු විය ඇත. යම් ඉගෙනගෙන ජොබ් එකක් කළොත් ඇති කියා ඒ පිළිබඳ සිත යොමු කළ පුද්ගලයාට සිතූ ලෙසම ඒ සිදු විය ඇත. දැන් අප තේරුම් ගත යුතු දේ මෙයයි. අප සිත යොමු කරන්නේ කුමක්ද? අපේ ජීවිතේ ඒ පැත්තටම යන බව. ඔබේ මුල් ජීවිතේම ක්‍රියා කරන එන්ජින් ඔබේ සිතයි. ඔබ වාහනයක් පදවාගෙන යනවා නම් ඔබට ඕනෑම පැත්තකට සුක්කානම කරකැවිය හැකියි. ඔබ සුක්කානම කැරකූ පැත්තට වාහනේ ගමන් කරනවා. යන්නේ කොහාටද කියා වාහනේට ප්‍රශ්නයක් නැත. පාර කෙලින් යන්නේ නැත. ඔබ සුක්කානම හෙළ පැත්තට කැරවුවොත්
ඔබත් සමගම වාහනේ පල්ලමට බසින්න. එය ඔබගේ වාහනේ අවසානයේ යෙවති. ඔබේ වාහනේ ගල් ගොඩක් උඩින් යැවීමට ඔබට පුළුවන්. කල යුත්තේ සුළු දෙයකි. එනම් ගල් ගොඩ පැත්තට සුක්කානම කරකවා ගැනීම පමණකි. එහි විපාකය විඳින්නට සිදුවන්නේ ඔබටමයි. ගල් ලැනි ටයර් වල හුලම් බසී ගමන යන්නට කවදාක්වත් නොහැකි වේ. එසේ වූයේ පෙර කර්මයක් වූ අපලයක් නිසා නොවන බව ඔබ හොඳටම දන්නවා. ඒ නොදන්නා අය සාත්තරවල සහාය පතා දුවන්නටත් පුළුවන්. අදත් උසස් තනතුරු දරන ලොකු උගත් මේට අවුරුදු ගණනාවකට පෙර පොත් බෑගයක් උස්සාගෙන ඉස්කෝලේ ගිය පොඩි අය වෙති. ලොකු තැන්වලට ඒ පොඩි උන් පත් වී ඇත්තේ අධ්‍යාපනයට සිත යොමු කළ නිසායි. පහසුකම් සහිත ගෙවල් වල ජීවත් වෙමින් සැප වාහනවල සුවසේ ගමන් බිමන් යන පොහොසත් මිනිස්සුන් මේ තත්ත්වයට පත් වූයේ එක්වරම නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ පොහොසත් වීමට සිත යොමු කරගෙන සිටින නිසායි. උගත් පොහොසත් අයගේ ජීවිතවල අතීතය ගැන සොයා බැලුවොත් මේ කරුණ තවදුරටත් පැහැදිලි කරගන්න. සිත යොමු කරන්නේ මොනවටද? ඒවා අපට නිරන්තරයෙන් ලැබෙමින් පවතිනවා. එසේනම් නොදිසි ස්වභාව දහම් සහ විශ්ව ශක්තිය ඔස්සේ අද දින වැඩසටහන ඔබට සිතීමට යමක් ඉතුරු කරමින් මා අවසන් කරනවා. එසේනම් නැවතත් මෙවැනි වැඩසටහනක් තුලින් මා ඔබව නැවත හමුවන්නම්. එතෙක් ඔබට තෙරුවන් සරණයි.